නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ අතිබික්කවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාග්‍යා උපදිවේ පක්ඛා ප්‍රඥා රූපවාහිනී නාලිකාව තුළ විකාශනය කෙරෙන්නා වූ මෙම ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවතුනි. ඉහත දහම් පාඨයේ මම ගත්තේ වර්තමාන සමස්ත බෞද්ධ සමාජයේම විවරණය කරන්න. ඔය දහම් පාඨය තුළ තමයි වත්මන් බෞද්ධ සමාජයේ 99%ක්ම ඉන්නේ. ඒක තුළ පමණක් හිර වෙලා ඉඳලා බෑ. එතනින් එහාටත් පාරක් තියෙනවා කියන එක තේරුම් ගන්නත් ඕනේ. මා දකින්නේ මොනාගම වුණත් රටක තිබෙන්නේ මිනිසුන් ජීවත් වෙන මිනිසුන් යහපත් කරන්න. අපි කතා කරන ලෝකෝත්තර හැම ආගමක නැති වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය මිනිසුන් යහපත් කරන්න. ඒ වගේම රටක් නීති රීති පනවන්නේ අධිකරණයක් පනවන්නේත් මිනිසුන් යහපත් කරන්න. මා දකිනවා ත්‍රිපිටකය තුළ යහපත් මිනිසුන් සෑදීම සඳහා භාවිතා කළ යුතු ක්‍රමෝපායන් 3ක් තථාගතයන් වහන්සේ වදාරලා තිබෙනවා. එක තමයි ඔය රටක පවතින නීතිය ආධිපත්‍ය පිළි අරගෙන නීතිගරුක පුරවැසියන් වීම. ඒකට ගැඹුරු බණක් දහමක් දැනගන්න ඕන නෑ. නීතිය පිළිගත්තා නම් හරි නීතිගරුක වීම කියන එක. බුදු සමයට ආවහම ඊට වඩා අරක ලෝකෙටම අදාළයි. ඒ රටේ පවතින නීතිය. බුදු සමයට ආවම ඊට වඩා තව දෙයක් තියෙනවා. ඒකට අපි කියන්නේ පව්පින් විපාක විශ්වාසය කියලා. අපි ඒකට කියන්නේ පින්පව් විපාක විශ්වාසය කියලා. පින්පව් විපාක විශ්වාසය කියන එක ඔය වචනෙට වඩා ගැඹුරුයි. බුදුවරු යමක් ලෝකෙට දේශනා කරන්නේ ගැඹුරින් දැකලා. අපට ඒ පෙනෙන්නේ නැහැ. බුදුවරු විශ්වාස කරනවා කියන එකේ තේරුමම එහෙනම් පින්පව් විපාක විශ්වාස කිරීම. යමෙක් පින්පව් විපාක විශ්වාස කරන්නේ නැත්නම් බුදුන්ගේ ඉගැන්වීම් පිළිගන්නේ නැහැ. නමට බෞද්ධ වුණාට එහෙමයි යත් සිද්ධිය. වත්මන් සමාජයස බැලුවාම සතුන් මරණ තරමට, හොරකම් කරන තරමට, මත්පැන් පෙරණ විකුණන තරමට, හෙරොයින් වෙළඳම් කරන තරමට, මව්කුසට එන දරුවන් ඝාතනය කරන තරමට ඒ කරන අය පව් විපාක විශ්වාස කරනවද? කරනවා නම් ඕවා කරන්නේ නැහැ. එතකොට හොඳ සමාජයක් හැදෙන්න පින්පව් විපාක විශ්වාසය ඕන කියන්නේ එහෙනම් අර වැරදි වැඩ කෙරෙන්න බෑ. මන්දයත් අපි මේ කතා කරපු සම්මා දිට්ඨියට පෙර තව දිට්ඨියක් තියෙනවා බුදු සමයේ. නියත මිත්‍යා දිට්ඨිය. මෙලොව පරලොව පින්පව් විපාක විශ්වාස නොකිරීම. එහෙම කර්ම කරන අය පිළිබඳව නම් කරනු ලබන්නේ තථාගත බුදු පියාණන් වහන්සේ කන්නං කන්න විපාකං කන්න කර්ම හේවත් පව්කම් ඊට අදාළ දුක් විපාක ඉහාත්ම වශයෙන් හේවත් මේ ජීවිතේ පරලෝ වශයෙන් දුගතිගාමීව දුක් විඳින්න සිදුවෙන කර්ම නොකල යුතුයි කියන එක තමයි බුදුන් වහන්සේ වදාරන්නේ නතං කම්මං කතං සාදු. අකරන්න එපයි කියලා. කො අහලා තියනවාද අපි ලෝකෙ පැත්තකින් තියමු බෞද්ධ සමාජයේ ක්‍රියාකාරකම් තුළ ඔබ දකින්නවාද ඒක අහලා තියනවායි කියලා? ඉතින් රටක් දුකටපත් වෙන එක, ජාතියක් පිරිහෙන එක, සමාජය අවුල් ඇති වෙන එක ප්‍රශ්නයක්ද?
නමුත් අපි මේ බණ කිව්වයි කියලා නීතිගරුක පුරුෂයෝ ඉඳීවි, නීතිගරුක නොවන අය ඉඳීවි. ඒ වගේම කර්ම විපාක විශ්වාස කරන අය ඉඳීවි, ඒක නොකරන අයත් ඉඳීවි. නමුත් ධර්ම ශ්‍රවණය කියන කාරණාවේදී මේ කරුණු පැහැදිලි කිරීමේදී කෙනෙකුට ජීවිතය තුළ තමන් අනුගමනය කරන්නා වූ ජීවන ප්‍රතිපදාවට අමතරව තවත් අප පිළිබඳ තේරුම් ගැනීමක් කරන්න තියෙනවා. මොකක්ද මේ අත්තිවික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාග්‍ය උපදී වේපක්කා කියන්නේ? ඒ ඔය වර්තමාන සමාජයේ කූඹියෙක් වතුරට වැටුනොත් ගොඩ දාන තැන පටන් කටට පිංකම දක්වා ශාසනික හෝ ශාසනික නොවන යහපත් ක්‍රියාකම් කලාපයන් කරන අයගේ ජීවිතය ඔය. ඒකේ සම්මාදිට්ඨිය තමයි යහපත් දෙයක් කළොත් බලාපොරොත්තු වුණාට ප්‍රාර්ථනා නොකලාට විපාකේ ලැබෙන බව. එතකොට පින්පව් විපාක විශ්වාස කිරීම තුළ කිසියම් සැපතක් ලැබෙනවා. ඒ මොන සැපතද කියලා තේරුම් ගන්න ඕන. මේක අපට ගන්න පුළුවන් පුඤ්ඤකිරිවත්තු කියන සූත්‍රයක් ආශ්‍රයෙන්. මනුස්සයින් ජීවත් වෙනකොට අඩුවෙන් දන් දෙයිද අඩුවෙන් සිල් රකීද ඒකත් පුණ්‍ය ක්‍රියාවක්. ඒ හේතුවෙන් පරලෝ යන්න සිද්ධ වුණොත් ඉහාත්ම වශයෙන් ඒවට සතුට සහ යම් යම් ප්‍රශංසාවන් සමග ප්‍රතිලාභ ලැබෙන්න පුළුවන් ආයු වර්ෂ බල වශයෙන්. පරලෝ වශයෙන් ගත් කල නැවත මව් කුසකට එනවා නම් දුර්භාග්‍ය සම්පන්න මනුස්සකම පිටිපස්සේ පවා තිබෙන්නේ මේ අඩු දානය සහ අඩු සීලය කියලායි කියන්නේ. එතකොට ඒක මේ එක් සම්මාදිට්ඨියේ පහළම මට්ටමක්. ඊළඟට තියෙනවා මධ්‍යම දානේ මධ්‍යම සීලය මධ්‍යම ප්‍රමාණෙන් ඉදපරිබික්කේ කච්චෝ පුද්ගලෝ දානමයන් පුඤ්ඤකිරියවත්තුන් සීලමයන් පුඤ්ඤකිරියවත්තුන් මත්තසෝ කතං හොති. මධ්‍යම ප්‍රමාණය. එය තමන්ගේ ජීවිතයේ අනාගතය සකස් කරන තීරක බලවේගය බවට පත් වුණොත් එහෙම කය බිඳී සිදුවන මරණයෙන් පසුව සෞභාග්‍ය සම්පන්න මිනිසුන් බවට පත්වන්නේ අය. එතකොට කෑම් බීම් ඇඳුම් පැළඳුම් අඩුවක් නැති අපේ රටේ නම් එහෙම යහපත් ජීවිත ගත කරන්න නැත්නම් ලෝකේ වෙනත් ආගමක වෙන්න පුළුවන් වෙනත් සාමකාමී රටක වෙන්න පුළුවන්. ඒ සාමකාමීත්වය තුළ අවුල් යවුල් අඩු ජීවිතයකට පාර කැපෙනවා. එතකොට ඒක පින්වතුනි කියලා කතා කරන්නේ මනුස්සයින්ට ඔය පිනින් උපන් බව කියවෙන්න තමයි. ඊට වඩා එහාට මිනිසුන් අතර ලබන්න දෙයක් පෙන්වන්නේ නැහැ ඒකේ. තවත් එහාට වැඩියෙන් දාන සීලයේ යෙදුනොත් ඒක මිනිසුන්ටත් එහා ගිය දෙවියන් අතර උත්පත්තියකට පාරක්. දිව්‍ය සහවිතං උප්පජ්ජති. එතකොට දෙවියන්ගේ ස්වභාවය එතකොට අපට ඝන කයක් තියෙන නිසා ලෙඩ වෙනවා මහලු වෙනවා නැත්තම් ලෝකේ කම්පාවක් තියෙනවා දෙවියන්ට පිනේ විපාක විතරයි තියෙන්නේ. ඔවුන් ඒක නිවන හා සමානව සලකනු ලබනවා ඊට එහාට වෙනවක්වත් හොයන්න ඕන කමක් නැහැ. දැන් වර්තමාන සමාජයේත් අපි මේ සාමාන්‍ය සමාජයේ ගොවිතැන්පත් කරමින් දුක් මහන්සි වුණාට ජීවත් වෙන්න සුපිරි සමාජයේ ඉන්න අය මේ රැලි වෙනකලොත් සමහරට හෝටල් වල සුපිරි හෝටල් වල සැප විඳිනවා. එහෙම නැත්නම් සාමකාමී රටක ගත්තාම ඒගොල්ලොන්ට වෙන නිවනක් හොයන්න ඕන නෑ දුක දැනෙන්නේ නෑ. ඒක සැපයි කියලා කල්පනා කරනවා. දේව සංකල්පය අපට ඇවිදින් තියෙන විදිහ එච්චර සුබවාදී නෑ. ලෝකේ පවතින හැම ආගම්වල පවතින දේව සංකල්ප ටික ඔක්කොම අපි අරගෙන පන්සලුත් යනවා දේවාලයටත් යනවා. අනිකුත් තව තියෙන තැන් වලටත් පොල් ගහන්න හරි එහෙම නැත්නම් ඉල්ලන්නත් යනවා. වාහනයක් එහෙම ගත්තාම ඉස්සෙල්ලා පන්සලට නෙමෙයි දේවාලයට තමයි යන්නේ. පරිස්සම් කරලා දෙන්න කියන්නේ. ඒ විදිහේ අපිට මම දවසක් මේ ලංකාවේ විහාරස්ථානයකට ගියා ධර්මදේශනා කිරීම සඳහා. ධර්මදේශනාවට ඊට 50කට නමුත් දේවාල 7කට තිබුණා ඒවා පිරීලා පෙනග. දෙවියන්ගෙන් යමක් ඉල්ලනවා. නමුත් මේ වෙනත් ආගම්වල සහ මේ රටවල් වල පින්තූර වලින් ඇඳලා තියෙන දෙවියෝ කියන ආකාරයෙන් හිතන්න එපා බුදුන් වහන්සේ වදාළ දෙවියන් සංකල්පය. මේ පිළිබඳ සරියුත් මහ රහතන් වහන්සේ වදාරන දෙයක් තිබෙනවා ඒකයි මම විශ්වාස කරන්නේ.
ඒක තිබෙනවා අපිට ජාති, ජරා, ව්‍යාධි, ශෝක මරණ තියනවාලු. කයක් තියෙන නිසා දි รา යාම ලෙඩවීම තියෙනවා, මරණයක් තියෙනවා. දෙවියන්ට ජාති තිබුණාට ජරා ව්‍යාධි නැහැ කියලා තියෙනවා. ආයේ මරණ විතරයි තියෙන්නේ කියලා. ඒ කියලා අහපුවාම දෙවියන්ට දි รา යන ඝන කයක් නැති බැවින්. එතකොට අපි හිතනවා නම් අපේ රට වගේ රටක් ඇතිකිලි තියෙනවා කාලා බීලා ඉන්නවා කියලා. එහෙනම් අපේ දෘෂ්ටිය වැරදි. ඕපපාතික ප්‍රතිසන්දියක් පින් විපාක පමණක් හිතූ පවණින් ලැබෙන නැතුව නෙමෙයි තියෙනවා. නමුත් ඒක ලැබුණාම දැන් දෙවියන් බුදුන් වහන්සේට ප්‍රකාශ කරලා තියෙන පුඤ්ඤානිස් කෛරාත සුඛාවහනේ කියලානේ. බුදුන්ට බණ කියනවා දෙවියෝ ඇවිදින්. සැපගෙන දෙන පින් කරන්න. ඔවුන් සැපසේ ඉන්නේ. නමුත් එතනින් චුත වෙන්න සිද්ධ වෙනවා, පින ඉවර වෙනවා. ඒ නිසා දේව සංකල්පයේ පැය ගාණක් කතා කරලා නිවැරදි කරන්න ඕන එකක් බෞද්ධ සමාජයේ. කලක් තිස්සේ හැම ආගමික අංගයකටම අපි වෘදු වෙලා තියෙන්නේ. ඒ නිසා පන්සලුත් යනවා, දේවාලෙත් යනවා, යාතිකත් කරනවා, තේරමත් කරනවා. විතරක් නෙවෙයි ඒවෙන් කවුරු හරි අපට උදව් පිහිට වෙන්න කියලා ඉල්ලනවා. කාගෙන් හරි. මේවායේ පවතින තත්වයන් තේරෙනකොට අපිට තව ගොඩක් අපේ නුවණ දියුණු කරගන්න වෙයි කියලා හිතෙනවා. මේ ඔක්කොම මේවට කියන්නේ මත නැත්නම් දෘෂ්ටි කියලා. මේ මත ඔක්කොමත් ආපහු සංයෝජන. සතරට බැඳෙන කාරණා. ඒ නිසා අපි තව ටිකක් එහාට හොයන යනකොට අපි මේ කතා කරන්නේ පින පිළිබඳවනේ. එතකොට එහෙමනම් මිනිසුන්ට හෝ පැවිදි වෙ ඉන්නවට දෙවියන්ට හෝ කළ පුණ්‍ය කර්මය ආයු වර්ණ සැප බල නම් වූ සැප විපාක හිමි වෙනවා. ඒක හමු වෙන්නේ මිනිසුන් අතර, පැවිද්දේ දෙවියන් අතර. පින්කමේ විපාක හම්බ වෙන්නේ. ඒක නැත්තේ නෑ. නමුත් මෙතනින් එහාට දකින්න බැරි තරමට අපේ සමාජයේ පටු වෙලා. මන්දයත් අනුරාධපුර පොළොන්නරු යුගයෙන් පසු බුදු සමයේ අපි දකින්නේ නැහැ දීප්තියක්, දකින්නේ පරිහානියක්. ආක්‍රමණ දකින්නේ පෘතුගීසි, ඉංග්‍රීසි, ලන්දේසින්ගේ ආක්‍රමණ බුදු සමයට තැනක් දුන්නේ නැහැ. පාගන්නම වැළුව ඇරුණාම භික්ෂු පරපුර දුකසේ පොත්පත් ආරක්ෂා කරගත්තට උන්වහන්සේලා තුලින් මං හිතන්නේ මාර්ගඵලලාභීත්වය රහත් බව තුරන් වුණා. උපසපන් බව පවා දැනට වසර 350කට පෙර තුරන් වී ගිය සමාජයක් තමයි තිබුණේ. මෙතන ඉඳලා ආයෙත් දියුණු වෙන සමාජයක් මේ තියෙන්නේ. ඒකට ඒ බඳු තත්ත්වයක් තුළ ගැඹුරු දහම පිළිබඳ අවබෝධයක් ඔය ගණින්නාන්සලා කියන අයට හෝ ඒ මුලින්ම හිටපුවාට තිබුණයි කියලා අපි හිතන්නේ නැහැ. මොකද pāli භාෂාව පිළිබඳ දැනුම සංඝරාජනාහිමියන් පවා ඉගෙන ගත්තයි කියලා හිරදඬුවක් වෙනුවෙන් හිට කෙනෙක් ගාවට ගිහින්. එතකොට කොහොමද ගැඹුරු දැනුමක් තියෙන්නේ? මෙන්න මේ தත්ත්වය තුළ සමාජයට වැපුරුවා වූ අදහස්, සමාජයට ඇතුළත් කළා වූ අදහස් දුරදර්ශී නැහැ. බුදුන් යන පුද්ගලයෙක් වශයෙන් සලකා බුදුන් නැති නිසා අනාගත බුදුන් දකින්නට ඕනෑ කියන තේමාවක් තුළ තමයි මේ සමාජය සකස් කරලා තියෙන්නේ. එහෙනම් ඒකට දාන දීලා සිල් රැකලා පින් කරලා පින් එකතු කරගන්න ඕන. ඒක මම දකින්නේ අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය දක්වා යන්න මිනිස්සුන් අතර දෙවියන් අතර රැඳෙන්න යොදාගත්ත උපක්‍රමයක් වශයෙන් විතරයි. ඒක අනිවාර්යයෙන්ම අපි පාප කර්මයේ පැත්තකින් තියෙන්නේ පුණ්‍ය කර්මය. එතකොට සමාජයට අවශ්‍යයි මන්දයත් කොතන කොහේ ඉපදුනත් කාලා බීලා ඇඳලා ඉන්න අවශ්‍ය විපාකයක් තියෙන්න ඕන නිසා. නමුත් මම දකිනවා මෙහෙම දෙයක්. අර සාසවා කියලා කියන්නේ කෙලෙස් සහිතයි කියන එක. පුඤ්ඤ භාගයයි කියන එකේ තේරුම පිනට බරයි නැඹුරුයි කියන එක. උපදිවේ පක්කා කියන එකේ තේරුම දුක් විපාක වලින් මිදලා නැහැ කියන එක. පින් විපාක වෙන්න තිබුණත් දුක් විපාකක් තියනවද කියලා හොයලා බලන්න මම මේ කියන කතාවලට අනුව. මේ ලෝකේ එදත් අදත් ඉදිරියටත් අටලෝ දහම කියලා එකක් තියෙනවා. අපි නෙමෙයි ඒක පාලනය කරන්නේ, කාලෙන් කාලයට වෙනස් වෙනවා. ලාභාලාභ සැප දුක් නින්දාප සංසයසයස. මේ ලෝදහම පිළිබඳව දේශනාවක් කරන තථාගතයන් වහන්සේ ලෝක ධම්ම සූත්‍රයේ පොඩි රහසක් කෙලි කරනවා. ඔය පින්පව විපාක විශ්වාස කරන සාමාන්‍ය පුද්ගලයාටත් ලාභාලාභ සැප දුක් නින්දාප සංසාරට ලෝදහමට මුහුණ දෙන්න වෙනවා.
එතනින් එහාට ගිය සංවරයක් ඇති පුද්ගලයෙක් වශයෙන් පෙන්වනවා. තව අපි කතා කළේ නෑ මෙතන ආර්ය ශ්‍රාවකයක් කියලා. සුතවත් ආර්ය ශ්‍රාවකයක් කියලා. එයාටත් අටලෝ දහමට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අසෘතවත් පුතග්ජනයාත් සුතවත් ආර්ය ශ්‍රාවකයා දෙදෙනා අටලෝ දහමට මුහුණ දීමේ පවතින වෙනස විශේෂත්වය කෝ විශේෂෝ කෝ අදිප්පායාසෝ. වෙනස මොකක්ද? මෙන්න මේක ගැඹුරෙන් කල්පනා කරන්න. මම මේ කියන දේ. තථාගතයන් වහන්සේ වදාහරනවා අටලෝ දහම බාර අරගෙන දුක් විඳින්නේ පෘථග්ජනයා. අටලෝ දහම තිබුණාට ආර්ය පුද්ගලයාට ඒකේ දුක නෑ කියලා. දැන් අටලෝ දහමද දුක ජීවිතයේද දුක අන්න බලන්න කාරණේ තියෙනවා. දැන් අන්න මේක තේරුම් ගන්න ඕන අපේ ජීවිතවලට. මං කියේ මේ අපි විග්‍රහ කරන්නේ සාමාන්‍ය බෞද්ධ සමාජය කියලා. හොඳ දේවල් වල විපාක තියෙනවා තමයි. නමුත් මරණයේදී ඉඩකඩම් අර්බුදයකදී යම් යම් දේවල් නැතිවීමේදී අඬදොන්න වැළපෙන කාරණා ටිකේ දුක එන්නේ නැද්ද? පිංකලයි කියලා. තව ටිකක් තේරෙන්න කතා කරමු. මේ යුගයේ අපට හොඳට මේවා හොයාගන්න පුළුවන්. ඔන්න වාහන නැතුව ගියාම මොකද වෙන්නේ? එළවලු විකුණන විදියක් නෑ. එළවලු පහල යනවා. දැන් ගොවියෝ දුකටපත් වෙලා අඬනවා. විකුණන විදියක් නෑ කියලා ආණ්ඩුවට බනිනවා. ඔන්න එළවලු ටික එනවා. මිල ඉහළ යනවා. ගොවියෝ සතුටු වෙනවා. හැබැයි මෙහාට මිල ඉහළින් යනකොට මිල ඉහළයි ගන්න බෑ. පාරිභෝගිකයා අඬනවා මිල වැඩි කියලා. මිල අඩු වුණොත් පාරිභෝගිකයා සතුටු වෙනවා. මේ වෙනස් වීම තුළ ඇතිවෙනා වූ මේ සැප දුක පාලනය කරන්න පුළුවන්ද? නවත්තන්න පුළුවන්ද? මේ දවස්වල ඉතින් තිබෙන හිඟ ටිකක් තියෙනවනේ නේ. ඒවා නිසා කෑ ගහන හැටි පේනව නේද මිනිස්සු? බීමිල පහළ ගියොත් ගොවියා අඬනවා. ගොවියට දුකක්. බීමිල ඉහළ ගියොත් ගොවියා hina වෙනවා. ගොවියට සැපතක්. සහල් මිල පහළ ගියොත් පාරිභෝගිකයා හතුරු වෙනවා. සහල් මිල ගියාම එයා අඬනවා. එතකොට මේ සැප දුක. මේ ඔබ ජීවත් වෙච්ච කාලය තුළම මේ හාල් මිල ඉහළ පහළ යන එක, තෙල් මිල ඉහළ පහළ යන එක, අනිත් මිල ඉහළ පහළ යන එක මේවා නතර වුණාද? ඒ පමණක් නෙමෙයි ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රශංසා කියන කාරණා හතරේ මේ වෙනස්කම් නතර වුණාද? හැමදාමත් තියෙනවනේ. එනම් පින් විපාක තිබුණාට මේ දුක් විපාක තියෙනවනේ. අන්න ඒකයි උපදි විපක්කා කියලා කියන්නේ. එනම් මෙතන මේ පෘථග්ජන භාවයේ ඉඳලා පින්කම් කළ පමණින් මේ දුකින් ගැලවෙන්න බෑ. පිනේ විපාක වෙනම තියෙයි. මම දැකලා තියෙනවා. රජයට බනිනවා, රාජ්‍ය නිලධාරීන්ට බනිනවා, එළවලු පොළවේ ගහනවා, නොයෙක් වැඩ. ඒ කම්පාව නෙවෙයිද? තව පරස වචනෙනොත් බනිනවා. වැරදි කාර්යය කරලා. මට මතකයි මම මෙහෙම කතාවක් කියලා තියෙනවා. ඔය බුලත්වල තියෙනවා කළු පාට වර්ගයක්. මේක පාකිස්තානයේ පැත්තට හුඟක් වටිනවා. මෙහා අදපුවා මේක අපනයනය කරන්න පුළුවන් නම් ඒ ගොවියාගේ අතමිට සරුයි. එතකොට ඔහුට සරුයි සතුටු වෙන්න පුළුවන්. නමුත් මේ දවස්වල මේක බිඳ වැටලා නිසා අතමිට හිඟයි. දැන් අඬන්න වෙනවා මිල නෑ කියලා. එතකොට මේ සතුටු වෙන දුක් වෙන දෙක දරා ගන්න පුළුවන් ක්‍රමයක් පෙන්නලා නෑ නේද මේ දාන සීල දෙකේ. අන්නේ නිසා ඒක විපාක වෙනම තියෙනවා. දුක් විපාකෙන් ගැලවිලත් නෑ මේ පෘථග්ජනයා. නමුත් එතන රහසක් තියෙනවා. මොකද්ද? මේ ලෝකේ මේවා සිදු වෙද්දීම දුකක් නැතුව ඉන්නවා කියලා තියෙනවා සුතවත් ආර්ය ශ්‍රාවකයා. එහෙනම් අපිට මේ ලෝකේ දුකක් නැතුව ඉන්න වෙන්න ඕන කාරණාව ඇඳුමක් මාරු කරන එක නෙමෙයි. පාට ඇඳුමෙන් සුදු මැතු වෙන එක, සුදු ඇඳුමෙන් තිවුරට එන එක නෙමෙයි. අල්පස්සත පෘථග්ජන භාවයෙන් මිදී සුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන එක. ඒකයි අපි වෙනස ඇති කරගන්න ඕන කාරණාව. මේකේ තවත් වචන කීපයක් මට කියන්න හිතෙනවා. මේ පාසල දහම් පාසල පිරිවෙන බුද්ධඝම පොත් ටිකක් හදලා ළමයින්ට උගන්වන්න අර්ථ සරල කරලා උගන්වලා එවෙන් තමයි අපි බුදුදහම දිහා බලන්නේ. ඒවා විභාග ලියන්න පාඩම් කරන්න පුළුවන්. නමුත් අර්ථ වශයෙන් ගත් කල අර්ථහීනයි. ඒ නිසාම වුන් සමහර කෙනා ජීවිතයේ දුකයි. මට පෙන්වන්න කොතනක හරි ත්‍රිපිටකයේ ජීවිතයේ දුකයි කියලා තියෙනවද කියලා? ජීවිතයේ දුකයි නම් බුදුරජාණන් වහන්සේලා ජීවිත දුක තියෙන්න ඕනනේ.
නමුත් උන්වහන්සේ වදාරන්නේ 35 80 දක්වා ආබස්සර දෙවියන් මෙන් ප්‍රීතිසැප වැළඳුවයි කියලා. අදත් ගීත තියෙනවා මනුස්ස ජීවිතේ දුකයි කියලා කියනවා. ජීවිතේ දුකයි කියන ඒගොල්ලෝ හිතනවා ඇති මේ කයක් ගත්තාම දුකයි, කයක් නැති ජීවිතෙන් එහා පැත්තට ගියාම නිවනක් කියලා එකක් වෙනවා. ඒකේ දුක නැහැ කියලා. කාටද කියන්නේ මේවා? ජීවිතේ දුකයි නෙමෙයි බලන්න. අසුත පු탁ජන භාවයේ දුකයි, ආර්ය භාවයේ දුක නෑ. මම මේ කියපු වචන දෙකේ. එහෙම නැත්නම් තව ටිකක් එහාට ගියාම උපාදානයේ දුකයි, උපාදානයේ නැත්නම් දුක නෑ. අර උපාදානය කියන වචනට අයිති වරදක් අපි ළඟ සිදු වෙනවා. ඒක පු탁ජන කියන කෙනා දන්නේ නෑ. එහෙමයි තේරුම් ගන්න ඕන. ඉතින් ඒවට අපට සාක්ෂි ත්‍රිපිටකයෙන් හමු වෙනවා මෙහෙම. ඔය චුලසච්චක නැමැති පුද්ගලයා බුදුන් වහන්සේත් එක්කලා කරන සාකච්ඡාවකදී විවාදයකදී අහපු ප්‍රශ්න පිළිතුරු ගොඩාක් තියෙනවා. වෙනම පැයක් දෙකක් කියන්න ඕන කාරණයක්. ඒකේ තිබෙනවා එක කරුණක්. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. පිරිනිවියා වූ ඒ භාග්‍යතුන් වහන්සේ අනිත් අයට පිරිනිවන් වැඩීම සඳහා ධර්ම දේශනා කරනවා. දැන් උන්වහන්සේ පිරිනිවන් වැටලා තියෙන අවුරුදු 80 නෙමෙයි 35 දිනේ. ඒ කය විඳී යාමට නෙමෙයි පිරිනිවන් වැඩීම කියන්නේ නිවනටපත් වීම. එහෙනම් 35 දින නිවන නම් ජීවිතය තුළ නේද නිවන තියෙන්නේ මේ තියෙන්නේ. දැන් දුක තියෙයිද එහෙනම්? එහෙනම් මානම් දකින්නේ දුකත් ජීවිතය තුළ, නොදන්නාකම තුළ, අවිද්‍යාව තුළ. දුක නැති වූ තැනත් බුදු සමය ජීවිතය තුළ. එහෙනම් අපට ලබන්න තියෙන ලොකු සම්පතක් නේද ඒක? එහෙනම් ඒ සඳහා මහන්සි වුණාට කමක් නැහැ නේද? මේකේ වර්ගීකරණයක් මම පෙන්වන්න කැමතියි. දැන් ලංකාවේ හෝ වෙනත් රටක හෝ පවතින පාලන තන්ත්‍රයන් නැත්තම් සුබ සාධන කටයුතු බහරව ඉන්න අය ජලය, විදුලිය, දුරකථන, මහාමාර්ග, නිවාස මේවා නැතිකමේ අසහනේ පීඩාව දුරු කරන්න මහන්සි වෙනවා. බොක්කුවක් නැත්තම් දුකින්ටපත් වෙනවානේ. මම දැක්ක ඊද පෙරේදාත් පාලමක් හදලා එතනින් සතුටින් යනවා. ඒ වගේ ජලය නැත්තම්, විදුලිය නැත්තම්, දුරකථන නැත්තම් ඒවා ධම්මාකාරයේ ඒවට කියන්නේ සමාජගත දුක. මේ සමාජගත දුක රටේ ලෝකේ රටවල් වල 10%ක් 15ක් 20ක් 30ක් 40ක් දක්වා පාලන ක්‍රම මගින් ඔය තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී දක්වා එක වාද යටතේ කරන්න පුළුවන්. පාලකයින්ට පුළුවන් සමාජගත දුක සංසිඳවන්න පමණයි. මේ අධ්‍යාපනයයි මේ මනුස්ස සමාජයයි ඔක්කොම ලෑස්ති වෙලා තියෙන්නේ සමාජගත දුක සංසිඳව ගන්න විතරයි. චිත්තසංතානගත කියලා දුක කියලා තව එකක් තියෙනවා. ඒක කවුරුත් හදලා දෙන්නේ නැහැ, අපි හදාගන්න එකක්. ඒක සංසිඳවන ආගමක් දහමක් මම ලෝකේ දකින්නේ නැහැ බුදු සමය ඇරුණාම. බුදු සමයේ චිත්තසංතානගත සංසිඳවන්න මේ අසුත පු탁ජන සීමාව තුල බෑ. ඒකට ආර්ය ශ්‍රාවකෙක් වෙන්න ඕන. උපමාවෙන් තිබෙන්නේ සමාජගත දුක 16න් එකයි. චිත්තසංතානගත දුක 16න් 15යි. බෙදුවොත් කොටස් වලට මුළු ජීවිතේම 16න් එකක දුක සංසිඳව ගන්න මහන්සි වුණායි කියලා අර 16න් 15 දුකින් මිදෙන්නේ නැහැ නේද? 16න් එකද ලොකු 16න් 15ද ලොකු? බුදුරජාණන් වහන්සේ සමාජගත සංසිඳවන්න මහන්සි වෙච්ච කෙනෙක් නෙමෙයි. ඒක පාලකයින්ට බාර දුන්නා. මොකද උන්වහන්සේ අතේ සල්ලි තිබුණේ නැහනේ මේ සමාජ සේවා හදන්න, බොක්කු හදන්න, ගෙවල් හදන්න. කවුරු හරි දීපු දෙකෙන් යපුණානේ. නතර විශාල චිත්තසංතානගත දුක සංසිඳවා ගැනීම සඳහා දිවා රාත්‍රී දෙකේ මිනිසුන් නමතා කරුණු පැහැදිලි කරමින් අටලෝ දහම දුක නෑ, ලෝකේ දුක නෑ, උඹලා දුකලක් හදාගෙනයි තියෙන්නේ. මේ ලෝකෙම අටලෝ දහමේ දුකක් නැතුව ඉන්න පුළුවන් තැනක් තියෙනවා කියලා පෙන්නනවා. අන්න අපේ මේ කරුණු පැහැදිලි කිරීම සමාජයට දුකයි කියලා මිනිස්සු බය කරන්න අඬවන්න නෙවෙයි. අර පුණ්‍ය විපාකයේ සැප විඳින ගමන් ඒ පුණ්‍ය විපාකයේ සැපට කියන්නේ ලෞකික සැප කියලා. ලෞකික, ලෝකයික, ලෝකයට අයිති. ලෝකයට කියන්නේ පෘථිවියට නෙමෙයි. මේ අපේ ජීවිතයේ තියෙන ඇස කන නාසය දිවක කියලා පහක්. මේකට හම්බ වෙන අරමුණු සැප විඳීමක් තියෙනවා. මේක තමයි ලෞකිකය කියලා කියන්නේ.
ඒක තමයි අපි පුණ්‍ය විපාකයක් ලෞකික සැපයක්. අපි ඔය ගීතයෙන් අරවැම් මෙවන් ලබන හැම ආස්වාදයක්ම ගත්තාම ලෞකික. ලෝකපදේ මට මෙතන විස්තර කරන්න යුත් ගොඩාක් වෙලා යනවා නිසා ගන්නෙ නැත්තේ. ලෝක උත්තර ලෝකෝත්තර ලෝකයෙන් ඈතර නෙවෙයි. මේ ජීවිතේ ලෞකික මරණයෙන් එහා පැත්තේ තිබෙන සැපතක් ලෝකෝත්තර කියලා තමයි සමාජය තාමත් හිතන්නේ. මට එහෙම කතා කරපු කියපු ස්ත්‍රීන් පුරුෂයන් ස්වාමින් වහන්සේලා ගුරුවරු පවා ඉන්නවා. උන් අතුරු කිරීම තුළ තමයි මේ වචනවල අරුත් කොතරම් වැරදි විදිහට හිතාගෙන ඉන්නේ කියලා තේරුම් අරගෙන අපි පැහැදිලි කරන්නේ. නමුත් සෝවාන් සිර රහත් දක්වා කෙනෙක් ජීවිතය තුළ විඳින සුවයට කියනවා ලෝකෝත්තර. ඒක ලෝකයෙන් ඈතර නෙමෙයිනේ එතකොට මෙහි. එහෙනම් ලෞකික සුවය අතහරින්න බුදුන් වහන්සේ වදාරන්නේ නැහැ. ලෝකෝත්තර සුවයත් හොයාගන්න කියලා කියන්නේ. ඒ සඳහා අපට යන්න බෑ මේ මට්ටම තුළ. මම මේ සමාජයේ මේ දසවස්තුක සම්මාදිට්ඨිය තුළ විවරණය කරන්නේ මේ වර්තමාන බෞද්ධ සමාජය. පව් කරන්නේ පින් කරනවා හොඳයි. පින් කරන ගමන් පවුත් සිද්ධ වෙනවා. අපි පව් කරන්නේ නැහැ කියලා කියන්න එපා කියලා මම කියනවා පෘථග්ජන සමාජයට. මොකද පොයට පන්සල් ගියාට දන්සැල් දුන්නාට පින්කමක් කළාට දේශපාලන අර්බුදයේදී වුණොන් කොටා ගන්නේ නැද්ද පරිගන්නේ නැද්ද? ඉඩන් අර්බුදයකදී සහෝදරයෝ විරසක වෙලා වුණොන් කේන්ති අරගෙන අර්බුද ඒවා පවුත් පින්ද? යම්කිසි පුද්ගලයාගේ හිතේ ලෝභ දේශ මොහ උපදිනවා නම් ඒව නිසා සිදු වෙන්නේ පව් මිසක් පින් නෙවෙයිනේ. මේ පෘථග්ජනයයි කියලා කියන්නේ ලෝභ දේශ මොහ උපදින අය. එහෙනම් පුණ්‍ය විපාක වෙනම තියේවි අර විපාකක් තියෙනවා. එහෙනම් තව ටිකක් එහාට ගත්තාම තේරුම් ගන්න ඕන කරුණක් තමයි මේ සඳහා තව පියවරක් ඉදිරියට යන්න වෙනවා. ඒ ඉදිරියට නොයන සමාජය තව ටිකක් මම විවරණය කරලා දෙන්නම්. ඔය පුණ්‍ය විපාක සහිත සමාජය තමයි පංචශීලය, අටශීලය, දසශීලය, උපසම්පදා ශීලය දක්වා මේ ශික්ෂාපද සංවරය තුල ඉන්නේ ඔය දසවස්තුක සම්මාදිට්ඨිය ඔක්කොම. ඔවුන්ට දානේ සීලයේ ඒ රකින්න තරමට විපාක තියෙයි. අපි නෑ කියන්නේ නෑ ඒක. සම්බුදු සසුන දසවස්තුක සම්මාදිට්ඨිය තුල හිර වූ බැවින් ඊළඟ සම්මාදිට්ඨියට එහිමි ලෝකෝත්තර මාර්ගාංගේව සෝවාන් ආදී මගඵල මේකේ නම් නෑ. තව අවුරුදු 1000ක් ගියත් 10000ක් ගියත් අනාගත බුදුන් ප්‍රාර්ථනා කර කර පින් කර කර ලෞකික සැප විඳින්න ඇරුණාම අර අටලෝ දහමේ දුක සමග ජරා ව්‍යාධි ශෝක මරණ ටිකත් විඳින්න ඕන. නමුත් බුදුන් වහන්සේ වදාරන්නේ ඒව මෙතස්ස කේවස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. ජරා ව්‍යාධි ශෝක මරණ වලින් මරණයෙන් පස්සේ මිදෙනව නෙමෙයි ජීවිතයෙන් මිදෙනවා කියලා වදාරලා තිබෙන්නේ. කොහේ මග? මේකට මම කියන්නේ පුණ්‍ය මාර්ගය. ඔය මාර්ග කියන්නේ දැන් බොරළු මාර්ගය, කාපට් මාර්ගය, තාර මාර්ගය කියලා යන පාරවල්නේ. ඒක කිලෝමීටර් තරම් දුර යන්න ඕන. නමුත් මිනිස්සු ජීවත් වෙනකොට අනුගමනය කරනවා අර කුරුල්ලෝ ගිය පාර වගේ කියලා කියන එක ගියාට පාරක ලකුණක් නැහැනේ. පාප මාර්ගය. සමහර කොටසක් අනුගමනය කරනවා පාප මාර්ගය. බෞද්ධව බෞද්ධ ලෝකේ වුණ තැනක. තව කොටසක් අනුගමනය කරනවා පුණ්‍ය මාර්ගය. ඉතින් පාප මාර්ගයේ විපාක තමයි පාප කර්ම දුක් විපාක කියන්නේ. පුණ්‍ය මාර්ගයේ විපාක තමයි පුණ්‍ය විපාක ආයවර්ණ සැප බල කියලා කියන්නේ. අපි දන්නේ නැති තව මාර්ගයක් තිබිලා තියෙනවා ඉන්දියානු සමාජයේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන විට. ඒක ධාන මාර්ගය. බුදු සසුනේ නෙමෙයි පිටස්තරව. මේ ධාන මාර්ගයේ ගිය අයත් මරණයෙන් එහා පැත්තට දෙවියන්ටත් එහා ගිය සනසීමත් තියෙන තැනට ගියා. ඒත් විපාකයක්. මම මේක මෙහෙම නම් කරනවා. පාප කර්මය දුක් විපාක, පුණ්‍ය කර්මය ලෞකික සැප විපාක, ධාන කර්මය ලෞකික සැප විපාක. අපාය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ඔක්කොම ටික කර්ම විපාක. කර්ම කියන්නේ පව් වලට කියලා ගන්න එපා. පුණ්‍ය කර්ම, අපුණ්‍ය කර්ම, ධාන කර්ම, කර්ම විපාක. එහෙනම් අපි බෞද්ධයින් වශයෙන් ඉන්නේ කර්ම මාර්ගයේ හොඳ එකේ නේද? මම ඒකට ලැබෙන දේ තමයි ඔය පෙන්නුවේ. මේක ඉඳගෙන නිවන් සැප ලැබේවා කියලා සාදු සාදු කිව්වට හරි ප්‍රාර්ථනා කිව්වට හරි ළඟට එන්නේ නැහැ නිවීම. ඔය 4-5 ඉන්න කාලේ මට මතකයි හමුනහම ඕනෑ කවි පොතක් කියවනවා.
ඉතින් එතකොට මට මතක තියෙනවා පඳුර ළඟට මා යනවා විනාවේ පඳුර මා ළඟට එනවා හිනාවේ කියලා. පඳුරට කකුල් නැහැනේ අපි ළඟට එන්න. අපි පඳුර ගාවට යන්න වෙනවා. අපිට නිවීම ඕන නම් දසවස්තක සම්මාදිට්ඨිය හරි නිතාමිත්‍යා දෘෂ්ටි හරි ඉඳලා හරියන්නේ නැහැ. ඊළඟ එකක් තියෙනවා ආර්ය සම්මාදිට්ඨියට පැමිණෙන්න ඕන. ඒක දෙපයින් පැමිණීමක් නෙමෙයි අවබෝධයෙන්. එතකොට තව මාර්ගයක් තියෙනවා. ධර්ම මාර්ගය. අපි කර්ම මාර්ගයේ යමින් නිවන් ප්‍රාර්ථනා කරනවා ධර්ම මාර්ගයේ තමයි නිවන් සුව තියෙන්නේ. එහෙනම් ධර්ම මාර්ගයට එළඹෙන්න අපි ධර්ම ශ්‍රවණය කරලා ඉගෙන ගන්න වෙනවා. දැන් මෙතෙක් කතා කරපු ಜಾතිවල අපි ත්‍රිලක්ෂණය, පටිච්චසමුපාදය, චතුරාර්ය සත්‍ය මොකවත් කතා කළේ නැහනේ. ඒවා නැතුව මේ පුණ්‍ය මාර්ගේ යන්න පුළුවන්. නමුත් ඒවායින් එකක් නැතුව මෙතනින් එහාට යන්න බෑ. අනේ නිසා අපි උත්සාහ කරන්න ඕන වර්තමාන සමාජය තුළ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන්තරව දසවස්තක සම්මාදිට්ඨිය ඉක්මවා යන ආර්ය සම්මාදිට්ඨිකයින් පිරිසක් හදන්න. ඔය දසවස්තක සම්මාදිට්ඨිය තමයි අර දානේ, සීලේ, කුසල කර්මයක විපාක ඇත කියලා විපාක විශ්වාසය තියෙන්නේ. කර්ම විපාක විශ්වාස කරලා යහපත් දේ කරන එක. ආර්ය සම්මාදිට්ඨිය විස්තර කරන්නේ ඔහොම නෙමෙයි. සිංහලෙන් කියනවා නම් දුක දනීත, හේතුව දනීත, නැතිව තන දනීත, මාර්ගය දනීත මොහොතකින් අවුරුදු ගානක් හෝ ආත්ම ගානක නෙමෙයි ඒ මොහොතේ. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමී පටිපදාය ඥානං අයං උච්චති තී බික්කවේ සම්මාදිට්ඨි. චතුස්සත්‍ය සම්මාදිට්ඨිය. මාර්ගඵල ලබන්න ඕන නම්, නිවීම සැනසීම ලබන්න ඕන නම් මේකට එනව ඇරුණාම අනාගත බුදු සසුනේ දසවස්තක සම්මාදිට්ඨිකයන්ට එහෙම නිවන් හම්බ වෙන්නේ නැහැ. එතකොටත් බුදුහාමුදුරන්ට වැඳලා මල් පහන් පූජා කරලා පින් සිද්ධ කරගෙන සතුට වෙන්න ඇරුණාම නිවීමට යන්න පාර ඒකේ නැහැ. අර විනයයනේ ඒක බුදුන් වහන්සේ විනය ජනයන් බලලා හික්මෙව්වයි කියලා කියන්නේ ඔය එතෙන් එන්න පුළුවන් අය උන්වහන්සේගේ නුවණට හමු වුණා. අන්න ආරි සම්මාදිට්ඨියට එන්න පුළුවන් අය. අපිට විනය ජනයන් බලන්න තේරෙන්නේ නැහැ. නමුත් මාධ්‍ය වුණ තරම් තියෙනවා. ඒ නිසා අපි සමාජයේ ආමතා මේ සරල කරුණු පැහැදිලි කරමින් ප්‍රඥාවන්තයින්ගේ ප්‍රඥාස අවදි කරන්න මහන්සි වෙනවා. අපිට රාජ්‍ය මාධ්‍ය වලින් ලැබෙන සහයෝගය ඊට අඩුයි. බය නැතුව මම ඒක කියන්නේ. නමුත් පෞද්ගලික මාධ්‍ය සාමාන්‍යයෙන් විශේෂයෙන් පූජ්‍යපක්ෂයේ විතරක් ඉන්න යමක් තේරෙන අය ඉන්නවා. ඊට හොඳ සහයෝගයක් අපිට ලැබෙනවා. මේ රට මෙතරම් හරි වෙනස් වෙලා තියෙන්නේ අපි මේ පෞද්ගලික මාධ්‍ය ඔස්සේ ලෝකෙ දැනුවත් කරන නිසා, රට දැනුවත් කරන නිසා. මීට වඩා වෙළඳැන්වීම් ප්‍රචාරය කරනවට වඩා විසුක දස්සන පෙන්වනවට වඩා සත්‍ය කරුණු පැහැදිලි කිරීම සඳහා රටක් හදන්න ඕන නම් රාජ්‍ය පාලකයිනුත් ස්වකීය මාධ්‍යවල ඉඩ කඩ දෙන්න ඕන. ඒවා ඉතින් ගසා කෑම් තියෙන බව අපි දන්නවා එලි නොකලට ඒවත් එක්කලා කොහොමද මේවා කරන්නේ? ඒ නිසා අපිට තිබෙන පාරෙන් අපි යමු. කුමක්ද දැන් මම මේ කතා කරන ඉතිරි කාරණය? ඒ සඳහා ඔය දැනුම මදි. මන්දයත් දසවස්තක සම්මාදිට්ඨිය දේශනා කළේ ස්ත්‍රිය පුරුෂයා ගිහියා පැවිද්දා පන්සිල් සිල් උපසම්පදා සිල් දක්වා මෞකසින් බිහි වුණ කෙනෙක් මැරෙනකන් ඉන්නවා කියන හැඟීම තුලයි. ආර්ය සම්මාදිට්ඨිය දේශනා කළේ පුද්ගලයා තුල නෙවෙයි, පුද්ගලයාට හැම පුද්ගලයාටම පොදු ඒකකයක් තියෙනවා. දැන් අපිට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කිව්වට අපි හුස්ම ගන්න එකට ભેදයක් නැහැනේ. ඒ වගේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කිව්වට ධම්මන්තරණං ගච්ඡාම වලට ભેදයක්වත් නැහැනේ. ඕන කෙනෙකුට ධම්මන්තරණං ගච්ඡාමිනේ. අන්න ඒ වගේ මේ අපි ළඟ ක්‍රියාත්මක වෙනවා සියුම් මේකකයක් බුදුන් වහන්සේ පැහැදිලි කර වදාලා අපිට පෙනෙන්නේ නැති නුවණින් දකින්න ඕන එක. ඒකට කියනවා පංචස්කන්ධය කියලා. පංචස්කන්ධය මුල් කොටගෙන තමයි ආර්ය සම්මාදිට්ඨිය දේශනා කළේ. එතකොට පංචස්කන්ධය දන්නේ නැති පුද්ගලයා ජීවත් වෙන්න ගිහින් අර පවේදී පිනේදී ධානයේදී පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය බවට පත් කරගෙන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන දුක විඳිනවා. නම් පංචස්කන්ධයේ උපාදානෙන් මොදවා ගත්තාම උපාදානෙ නැති විට දුක නැහැ. ඒක ඉස්කෝලේ උගන්වන්නේ වචන විතරයි උගන්වන්නේ.
අර පින්පව් විපාක වේක විශ්වාස කරන සම්මාදිට්ඨියෙත් ඒකට මාර්ගේ නැහැ. ඒ නිසා අපි සමාජයට යෝජනා කරන්නේ යහපත් ක්‍රියාකාරකම් එකක්වත් නවත්තන්න ඕනේ නැහැ. මොකද ඒවා සැප විපාකනේ තියෙන්නේ නරකක් නෑනේ. නමුත් පුද්ගලයෙක් වශයෙන් ලෝකේ ජීවත් වෙන්න ගියාම මේ උපාදානයේ දුකයි කියන එකේ දුක් විපාකෙන් ගැලවෙන්න වෙනත් ක්‍රමයක් තියෙනවානේ. අපි කොහොමද ටිකක් වෙලා ඒ ගැන හොයලා බලන්නේ. ඒකටත් ලොකු බාධාවක් තියෙනවා. ඒ ලොකු බාධාව තමයි ඔය බුදුසසුන ප්‍රචලිත නොවූ කාලේ ගම්බදව හිටියානේ ගොවි මහත්තුරු වෙද මහත්තුරු හිටියා. ඉතින් ඒගොල්ලෝ පංචස්කන්ධය කියලා පාවිච්චි කළේ මේ ශරීරයට. නෙමෙයි දැනටත් මං අහගෙන කියනවා මේ මధుරෙක්වත් කන්න දෙන්නේ නැතුව පංචස්කන්ධය පරිස්සම් කරගන්න ඕනලු. ඒ මොකටද කීවේ? ශරීරයට අර. මේ දේශකින් වහන්සේ නමක් කියන්නේ. මෙතන ඉඳලා බුදුදහම දකින්න බෑ. ඒක වෙද මහත්තයාගේ නැත්නම් කට්ටනි මහත්තයාගේ පංචස්කන්ධය. ඒක බුදුරජාණන් වහන්සේ වදාළ එක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ එක සමූහයන් පහ පංචස්කන්ධය කියන්නේ. ඒ සමූහ පහ ඇති වෙන්නේ ඇහි, කනේ, නාසයේ, දිවේ, කයේ, සිතේ කියන දොරවල් හයේම. ඒ නිවැරදි මගට එන්න ඕන නැතුව බෑ. එතකොට ඒක ඇසේ ඇතිවි නැති වෙනවා, කනේ ඇතිවි නැති වෙනවා, නාසයේ ඇතිවි නැති වෙනවා. වේගයෙන් ඇතිවෙ නැතිනකොට බුදුන් වහන්සේ අර්ථයක් එතෙන්ට දෙනවා. ස්කන්ධයන් උපදිත්ම දිරත්ම මැරෙත්ම ක්ෂණයක් පාසා ඔබද උපදින්නෙහි දිරන්නෙහි මැරෙන්නෙහි. අන්න මව්කුසින් බිහි ජීවිතාසනයේ මැරීම වෙන මරණයක්. මේ මොහොතක් පාසා සිදු මැරීමක් අපි ළඟ සිදු වෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕන. ඒක තේරුම් ගන්න බැරි අය ගැන බුදුන් වහන්සේ සඳහන් කරනවා. අසුතවන්ත කියන සූත්‍රයේ. මහණනි මේ ඝන කය, චතුර්මහා භෞතික කය අවුරුදු 50ක් 60ක් 70ක් 80ක් තියෙනවානේ. ඉතින් කයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා ගත්තත් කමක් නැහැ. ඒක සාධාරණයක් තියෙනවා. එක පැත්තකට වදාරනවා. අනිත් පැත්තට කය ලෙඩ වෙන නිසා, දි รา යන නිසා, ඒකේ ඔය පිළිකා ආදී විශේෂ රෝග හැදුනහම ඒකේ දුක තේරෙන නිසා කයක් නැතුව ඉන්න කැමතිලු, මිදෙන්න කැමතිලු පෘථග්ජනාය. ඒකනේ අර නිවන් දකින්නවා කියලා මරුණෙන් පස්සේ උපදින්න නැත්නම් කයක් නැතුවම දුක නැහැ කියලා හිතන්නේ. නමුත් ඉති මනෝ, ඉති චිත්ත, ඉති විඥානං. සිතයයි කියයිද, මනසයයි කියනු ලැබේද, විඥානයයි කියනු තුනම එකක් ඔය. ඒක මොහොතක් පාසා වෙනස් වෙන බව දැනගත යුතුය. වඳුරෙක් එක අත්තක ඉඳලා අනිත් අත්තට පනිනකොට මේක අතෑරලායි අරකට යන්නේ. ඒක අතු දෙකක ඉන්නේ නැහැනේ, මේක අතෑරලා අනිකට යන්නේ. ඒ වගේ ඇහි සිතින් කනේ සිතට නාසයට අපි මාරු වෙනවා කියලා මේ පෙන්න. සිත මොහොතක් පාසා වෙනස් වෙනවා. ඇස තුලත් වෙනස් වෙනවා. විතරක් නෙමෙයි ඊළඟ වචනේ පෙන්නනවා මේ සිතට එන දෙයට සිතට එන දේ මම කොට ගැනීමේ පුරුද්ද සංසාරයේ බොහෝ කල් කළ බැවින් අසුත පුතග්ජනයාට ඒ සිතට එන එකේ මමත්වෙන් මිදෙන්න නම් බෑ. අන්න අලුත් වචනයක් ආවා. මම යනෝ සමාජයට අකුරු දෙකක් නැත්නම් කය. මේ බුදු සමයෙන් කයේ මම කියලා නෑ කියන්න නෙමෙයි මේ පැහැදිලි කරන්න හදන්නේ. සිතට එන දේ බොහෝ කල් මමත්වෙන් ගත්ත නිසා ඒකෙන් මිදෙන්න පෘථග්ජනයට බෑ කියලා කියනවා. අන්නේ සිතට එන දේ මමත්වෙන් ගන්න හැටි උගන්වන්නේ පංචස්කන්ධේ, පංච උපාදානස්කන්ධය තුල ආරි සත්‍යය. ඒක තේරුම් ගත්තහම එළි වෙන රහසක් තියෙනවා. දුකට බැඳෙන්නේ කුමක් නිසාද? මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. යමක් මමත්වෙන් ගත්තොත් මාරයාට නැත්තම් දුකට බැඳෙනවා. ඒ මඤ්ඤමානෝකෝ බික්ඛු බද්ද මාරස්ස කියනවා විරණම විතරයි පෘථග්ජනයින්ට උරුම තියෙන්නේ. ආර්යයන්ට උරුමයි අමඤ්ඤමානෝ මුත්තෝ පාපි මතෝ මමත්වෙන් ගන්න නැත්තම් මාරයාගෙන් මිදෙනවා, හෙවත් දුකින් මිදෙනවා. හුඟක් බනවන නෑ මඤ්ඤමානයයි අමඤ්ඤමානයයි තේරුම් ගත්තා නම් ආර්ය ශ්‍රාවකෙක් වෙලා පටිසෝතගාමී වෙන්නත් පුළුවන්. ඔය මේ හෝඩියේ ඉඳලා ආචාර්ය උපාධිය දක්වා බුද්ධ ආගම උගන්වන එක හරි දහම් පාදලේ හරි මේ තේරම ඕන කියලා හිතන් ඉන්නේ අපි. නෑ ඒකේ තියෙන්නේ බුද්ධ චරිතයයි, ශ්‍රාවක චරිතයයි, ශාසන ඉතිහාසයයි, ගොඩනැගිලි හැදිච්ච ඒවායි සංගායනා කරපුවයි මේ ඉතිහාසයක් නේ ඒක තියෙන්නේ. ඒ ඔය ටික ඔක්කොම පාඩම් කරයි කියලා ළමයින්ගේ හිතේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වැඩෙන එක බලක් ගන්න බැරි නම් ඔවුන් ඊට පස්සේ දුක් විඳිනවා.
මේ අධ්‍යාපන රටාව තුළ මිනිසාගේ හිතේ ඊර්ෂ්‍යාව ක්‍රෝධය වැඩි වීම තුළින් දුකටපත් වෙන එක තේරුම් අරගෙන සකස් කරපු විෂය නිර්දේශයක් නැහැ. මව්පියන් දන්නෙත් නැහැ පෘථග්ජන බැවින්, ගුරුවරු දන්නෙත් නැහැ, නිසෙත් හදන පාලකයෝ දන්නෙත් නැහැ. මම නම් කියන්නේ මේ තරම් බරපතල බුද්ධ ධර්මයක් උගන්වන්න ඕනේ නැහැ දරුවන්ට. 6 7 8 පන්ති වලට එනකොට ස්කන්ධ පංචකයාගේ ඉපදීම මැරීම ආත්මකට ගැනීමෙන් දුකටපත් වේ, ගන්න නැත්නම් දුකින් මිදේ කියන එක ඉගන්වනවා නම් හොඳටම ඇති බුද්ධ ධර්ම. කොයිතින් තියෙන පීරියඩ් එකත් අයින් කර ටියුෂන් අනික්වට ඔක්කොටම තියෙනවා, බුදු සමයට ටියුෂන් උත් නැහැ. 15 16 පණිනකොට ඉගෙන ගත්තා. ඊට පස්සේ බුද්ධ ධර්ම පැත්තකින් තියලා තම තමන්ට කැමති පරිදි සමාජගත දුක සංසිඳව ගන්න මහන්සි නොඇරුණාම අර චිත්තසංතානගත දුක වැඩෙනවා මැරෙන කල්ම. මොකද සත්‍යයට පිටිපායමේ විපාකය. ඒ නිසා අපිට තේරුම් ගන්න ඕන කාරණේ තමයි මේ බුදු සමයේ පංචස්කන්ධ ඉදීම මැරීම කියන එක හරි ශ්‍රේෂ්ඨයි. මේක තේරුම් ගත්තේ නැත්නම් අපට අනිදුක්ඛ අනාත්ම නිස්සුඛාත්ම තේරුම් ගන්නත් බෑ. දුක හේතුව නැති වූ තැන මාර්ගය තේරුම් ගන්නත් බෑ. සතර සතිපට්ඨානය තේරුම් ගන්නත් බෑ. කර්මක්ෂය කිරීමේ කර්මය තේරුම් ගන්නත් බෑ. පටිච්චසමුප්පාද නිරෝධය තේරුම් ගන්නත් බෑ. ඇයි? ඔය ඔක්කොම පංච උපාදානස්කන්ධය තුල දේශනා කළේ. ඒක වැරදි නම් අර එකක්වත් අපිට තේරුම් ගන්න බෑ. ඔය ඔක්කොම ඕනෙත් නෑ. එකකින් තේරුම් ගන්න පුළුවනි. දැන් අර තථාගතයන් වහන්සේගේ වචනේ ගන්න. ස්කන්ධ නැමැති සමූහය හටගන්න කල්හි, දිරණ කල්හි, මිය යන කල්හි ශනයක් ශනයක් පාසාම ඔබද උපදින්නෙහි, දිරන්නෙහි, මැරෙන්නෙහි. එහෙනම් අපිට ශනිකව මරණයක් තියෙනවානේ. ඒ ක්ෂණිකව අපේ සිතේ හටගන්න දේ මැරෙන එක අපි අභාග්‍යයක් බවට පත් කරන් තිබෙනවා. ඒක භාග්‍යයක් බවට පත් කරගන්නයි බුදුහාමුදුරුවෝ උදව් කරන්නේ. මේ හිතේ හටගත්තු දේවල් හටගෙන මැරෙද්දී අපි මොකද කරන්නේ? පස්සේ ගන්න තියලා මැරෙන්න ආරිනවා. අපි කිව්ව තරහ වෙනවා කියලා. තරහ වුණා කියන්නේ ඉවර කරුවද නැහැ, හෙට දිහාට ආයෙනවා. පලිගන්න හිතුවයි කියලා ඉවර කළාද නැහැ, හෙට ආයෙනවා. අන්නේ තියප එකක් නැවත එන එක තමයි නැවත ඉපදීමේ දුක කියලා කියන්නේ. මතක තියාගන්න. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය තැබුවොත් ඒක හෙට අද තැබුවාම හෙට අනිද්දාට ආයෙත් අලුත් වෙනකොට නැවත 100,000 සරක් උපදිනවා. උපදින මොහොතක් පාසා ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් දැවෙන්න වෙනවා නම් සැපද ඒ? ඒ නැවත උපදින්න තියපු නිසානේ. මමත් පොන්චි කාලේ ඉතින් හිටිය ආච්චි අම්මා කියලා කර නැවත ඉපදීම නැති කරන්න ඕනේ කියලා. මේ මව් කුසෙන් උපදිනකොට ඒක උපදින්නේ නැත්නම් දුක නැහැ කියලා. නැවත ඉපදීම කියලා අපි හිතන්නේ මව් කුසෙන් උපදින එකයි, එහා පැත්තට ඒක ඉපදුනේ නැත්නම් නිවන් කියලා. නමුත් මේ පංච උපාදානස්කන්ධේ නැවත ඉපදීම නෙමෙයි තියෙන්නේ. ඒක තමයි ඉන් එහා පැත්තට සිදු වෙන්නේ. ඒක පිළිබඳව තියෙන වචනයක් තියෙනවා, ලස්සන වචනයක් තියෙනවා. උත්පත්ති සිද්ධ වෙන්නේ කොහොමද කියලා අහපුවම හොඳම උත්තරේ බුදුන් වහන්සේ දෙනවා වච්චගොත්ත බමුණට. ඒක දිග චුට්ටි කතාවක් තියෙන්නේ. ඒක තියෙනවා විශාලා මහනුවර කුතුහල ශාලාවට එන එක ආගමික නායකයෝ තමන්ගේ ගෝලියෝ මැරුණ තැන් කියලා යනවා. මගේ බණ විතරයි හරි කියලා යනවා. ඔබ වහන්සේත් එහෙම රට පිළිගත් ආගමික නායකයෙක්. ඔබ වහන්සේත් සමහර අය මැරුණාම උපදිනන් කියනවා. සමහර අය ඉපදුන තැන් කියන්නේ නැහැ. දුක් නැති කරගත්තා, ආසෝෂය කරගත්තා කියනවා මැරුණාම. මට මේක විශාල ගැටලුවක් කියලා. මෙන්න මෙතන තියෙනවා ලස්සන වචනයක්. කටපාඩම් කරගත යුතුයි. කැලෙන්ඩර් එක ගහලා තියාගන්න ඕන. සෝපාදානස්සකෝ අහං වච්ච උප්පත්තිම් පඤ්ඤාපේමිනෝ අනුපාදානස්ස. වච්චගොත්ත මම සත්වයින්ට උත්පත්ති පනවන්නේ උපාදාන සහිත නම් විතරයි, උපාදාන රහිතව විට උත්පත්ති පනවන්නේ නැහැ. දැන් මේක බලන්න මම කියන විදිහට. එහෙනම් සත්වයා අපාය යන්නේ පව් උපාදාන හින්දා. සත්වයා කාමසුගතිය උපදින්නේ පින් උපාදාන නිසා. සත්වයා බඹලෝ යන්නේ ධාන වඩාගෙන ධාන උපාදාන නිසා. සරියුත් රහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ජීවිතෙන් එහා පැත්තට කොහොවත් ගියේ නැත්තේ උපාදානෙන් මිදුණ නිසා. ජීවිතය තුළ උපාදානෙන් මිදීම පොළකරත් දර්ශනයක් නේද බුදු සමය කියන්නේ. එතනද මේ ඉන්නේ. අන්න දසවස්තුක සම්මාදිට්ඨිකින් ඔවා තේරෙන්නේ නැහැ කියන්නේ මම ඒකයි. එතකොට එහෙනම් උපාදානයේ වීම තුළ තමයි පව පින ධානය තියෙන්නේ. ආන් උපාදාන මාර්ගය අපි යන්නේ. දසවස්තුක සම්මාදිට්ඨික. ඒ කියන්නේ දුක රැස් කරන මාර්ගය යන්නේ. අන්න මේ දැක්ම තේරුම් ගත්තාම ආර්ය සම්මාදිට්ඨිකෙක් වෙනකොට උපාදානයෙන් මිදෙන මාර්ගයට එන්න පුළුවන් වෙනවා.
ඒක වඩන්න ඕනේ. වැඩි දියුණු කරන්න ඕනේ. ඒ සඳහා අපට තේරුම් ගන්න ඕන කරුණක් තියෙනවා. ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල උපදින අරමුණ. මේ ලෝකේ හඳුනා ගන්න අපි අරමුණු ගන්නවානේ. අරමුණ තමයි පහකට බෙදලා පංචස්කන්ධය කියලා විග්‍රහ කරන්නේ. ඒක කය නෙමෙයි. කය නෙමෙයි, කයේ මේ ශරීරයත් රූප නෙමෙයි. වේදනා සංඥා සංකාර නාම කය රූප කියලා ගත් එකෙත් වරදක් තියෙනවා. මෙන්න මේ වැරද්ද තුළ තමයි අපට මේ බුදුන් වහන්සේ වදාළ නිවන් මඟ වැහිලා බුදුහාමුදුරුව නිවන් මඟ වහපු වැරදිකාරයෙක් කරන්න වෙලා තියෙන්නේ. බුදුබණ තිබුණාට බුද්ධ ආගමක් තිබුණාට නිවන් මඟ නැහැ. ඒක බුදුන් වහන්සේගේ වැරද්දක් නෙමෙයි. පාලිය සිංහලට පරිවර්තනය කරලා පංචස්කන්ධයේ ශරීරය කියලා හදපු කට්ටියගේ නැත්තම් ධර්මයේ නොගැඹුරු කරපු අය අතින් සිදුවන ප්‍රමාදයක්. වරදකුත් නෙමෙයි. නමුත් අපිට ධර්මයේ හරියට තේරුම් ගත්තොත් බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කරලා අපට වැඩක් ගන්න ඉවලා තියෙනවා කියලා බුදුන් වහන්සේ නිවැරදි කර හැකි. උන්වහන්සේ නිවැරදි කාර්යයක් කර හැකි. අපට මේ ආර්ය සම්මාදිට්ඨිය හම් වෙලා පින්වල සැප වෙනම තියෙන අතර අටලෝ දහමේ දුකත් නැතුව ජීවිතේ ඉඳ හදාගත්ත හැකි. ඒ සඳහා දැනගන්න ඕන මොනවද? නිරවුල්ව දැනගන්න ඕන ස්කන්ධ පංචකය කියන එක. තවත් මේ රටේ පංචස්කන්ධය කියන ශරීරය කියන ගිහියෝ පැවිද්දෝ ඕන තරම් ඉන්නවා. ඔය මට ආපු දුරකථන මාධ්‍යයක තියෙනවා ඒ ගමේ ඔක්කොම තාමත් කය පංචස්කන්ධය කියලා හිතන් ඉන්නේ කියලා තියෙනවා. දේශකින් වහන්සේලාත් එහෙම කියනවා. පංචස්කන්ධේ මැදුරුවකටවත් කන්න දෙන්නතෝ වරස්සම් කරගන්නවායි කියලා. එයාට මම කියනවා සංයුත්ත නිකායේ සත්තට්ඨාන කුසල සූත්‍රය කියවලා බලන්න. ඒක කොහොමද තියෙන්නේ? මනුස්සයාට ඇහැ නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා. එහෙම කියන්නේ නැහැ එතන. නමුත් වේදනා හයක්, වේදනා කියන්නේ විඳීම්, සංඥා කියන්නේ හැඳිනීම්, සංකාර කියන්නේ ඇලීම් ගැටීම්, විඥාන කියන්නේ විශේෂයෙන් දැන ගැනීම. හය ඇති වෙනවා කියලා තියෙනවා මනුස්සයෙකුට. කොහෙන්ද ඇති වෙන්නේ හයක් නම්? ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් කියලා අපි තීරණය කරන්න ඕනනේ. හයක් ඇති වෙන්නේ දොරවල් හයෙන්. එහෙනම් මොනවා නිසාද? ඇහි අපි චිත්‍රපටයක් නරඹමින් ඉන්නවා. කවුද කය විඳින්නේ? මම නම් චිත්‍රපටයක් නරඹුවොත් මම නම් බලන්නේ මගේ බන විතරයි. එතකොට ඇහි නම් රූපය විඳින්නේ. ගීතයක් අහමින් ඉන්නවා නම් අපි ශබ්දය විඳින්නේ. ගන්ධය විඳින්මින් ඉන්නවා නම් ගඳ සුවඳ විඳින්නේ. ඒක වේදනාවට පාත්‍ර වෙන්නේ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශ නැමැති අරමුණ නෙවෙයිද? අරමුණ විඳිනවා, අරමුණ හඳුනනවා, අරමුණේ ඇලෙනවා, අරමුණේ ගැටෙනවා. ඒ සියලු කාරණා රූප, වේදනා, සංඥා, සංකාර හතරෙන් කරන දේවල් සිදුවන ආකාරයෙන් විශේෂයෙන් දැනගන්නවා විඥාණය. මේ පංචස්කන්ධයට මොකවත් කොහෙන්වත් ආවෙත් නැහැ. මේක කොහෙවත් යන්නෙත් නැහැ මින් එහාට. අපි ඒ වුණාට මේක අල්ලලා තිබ්බහම හතරට බැඳෙනවා. පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් බවට පත් කරගත්තාම හතරට බැඳෙනවා. අන්න අපිට අභාග්‍ය. අපි අභාග්‍ය සම්පන්න වුණේ මෙන්න මේ නිසා. අපිට මේ පංචස්කන්ධේ උපාදාන වුණේ මේ මොහොතේ මැරෙන්න පුළුවන් නම් මේ මොහොතේ ලෝභ දේශ මොහ ඉතුරුණු කර මරණවට කියනවා මරණ සති වඩනවායි කියලා. අපි එහෙම එකක් දන්නේ නැහනේ. අපි ඉතින් කවදා හරි අපි ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා කියලා කවදා හරි තියෙන මරණයක් ගැන හිතා ඉන්න එක මරණ සතිය කියලා කියනවා. බලන්නකෝ පළවෙනි සහ පළවෙනි සහ පඨම සහ ဒုတိ මරණ සතිය කියලා සූත්‍ර දෙකක් තියෙනවා. ඒකේ කියලා තියෙන්නේ මම කවදා හරි මැරෙනවා කියලා මෙනෙහි කරන්න කියලාද කියලා. ඒ දේශනා දෙක මම කරලා තියෙනවා මාධ්‍යවල. ඒකේ තිබෙන්නේ දවල් හරි රෑ හරි මොන හරි අනතුරකින් මිය යන්න පුළුවන්. එතකොට අකුසල් ආවොත් ප්‍රතිසන්දි ගන්න සිද්ධ වෙනවා. හිතේ තිබිලා අකුසල් ටික අයින් කරන්න මරණ සති වඩන්න කියලා තියෙන්නේ. ලෝභ දේශ මොහ ටික. අන්න ඒ වගේ අපේ හිතේ තියෙන දුකට හේතු ටිකක් අපි අස් කරගත්තොත් ලෝකේ දුක නැහැ. ඒ දුකට හේතු රැස් කරන එක තමයි මේ රූප, වේදනා, සංඥා, සංකාර පහට එන දේ. රූපේද, ශබ්දේද, ගන්ධේද, රසේද, පවද, පිනද, ධානේද. ඒට කියනවා ඒතං කියලා. ඒතං මම. අන්න මම හැදෙන හැටි අල්ලාගත්තාම එය මගේ වෙනවා. ඒතෝහං අස්මින්. එය මම මගේ වෙනවා. ඒසෝ මේ අත්තා එය මගේ ආත්ම වෙනවා. අන්න ඒකට කියනවා නිත්‍ය සුඛාත්ම කියලා. නම් පංචස්කන්ධේ නිත්‍ය සුඛාත්ම කොට ගත්ත අය සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ බුදුහාමුදුරුවෝ ආදාරනවා. අනිත්‍ය නිච්ච සංඤිනෝ, දුක්ඛේ සුඛ සංඤිනෝ, අනාත්තානි අත්තාති, අසුභේ සුභ සංඤිනෝ. අනිත් දුක්ඛ අනාත්ම අසුභ දේවල් නිත්‍ය සුඛ ආත්ම අරගෙන සත්වයා අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන්නේ මෙන්න මේ නිත්‍ය සුඛ ආත්ම නම් වූ මිත්‍යා දෘෂ්ටිය තුළ.
කවදාවත් අපි නිත්‍ය සුඛ ආත්මයි කියලා නැහැ නේද? එහෙනම් සත්‍යයට සසර තියෙන නිත්‍ය දුක ආත්ම නම් වූ මිත්‍යා දෘෂ්ටියක් තුළ බව බුදුන් වහන්සේ වදාරනවා. එහෙනම් අපිට අනිත්‍ය අලුතෙන් ඉගෙන ගන්නවා ඉස්කෝල පොතේක වෙනුවට. මම දැඩි විරුද්ධ දෙයක් තමයි යද නිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා කියන පාලි පාඨයේ සිංහලට යමක් අනිත්‍ය නම් දුකක් දුක නම් ඒක අනාත්මයි කියන මේ වැරදි සිංහල පරිවර්තනය. අනිත්‍ය නම් දුක නම් බුදුහාමුදුරුවෝ මොකටද අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලලා කෙලෙස් නැසලා රහත් වෙන්න කිව්වේ? දැන් බුදුරජාණන් වහන්සේට හැම මොහොතකම අරමුණු අනිත් දුක්ඛ අනාත්ම. දැන් දුකේද ඉන්නේ? දුකින් මිද අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලපුවම දුකින් මිදෙනවා. නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගත්තාම දුකටපත් වෙනවා. මේ මොන විකාරයක්ද මේ රටේ තියෙන්නේ? කවදා හරි තේරුම් ගන්න ඕන කෙනෙක් පෞද්ගලිකව. රට නම් පොත නම් කවදා හදායිද මම දන්නේ නැහැ ඕවා. අපි තේරුම් ගත්තොත් අපට පුළුවන්කමක් තිබෙනවා. මෙන්න මේ විදිහට අපට මේ ලබාගත් ජීවිතේ අර දසවස්තුක සම්මාදිට්ඨියට සීමා වෙලා පිනෙන් පරලොව ගිහින් මිනිසුන් අතර දෙවියන් අතර ඉපදෙමින් මේ ජීවිතය අහිමි කරගන්න වින්ද ඉස්සර වෙලා. මනුස්ස පටිලාභෝච සද්දම්මස්සත දේශනා අලං වායමිතුන් තත්ත. දුර්ලභ කරුණක් කියලා කියනවා මනුස්ස ප්‍රතිලාභයට සදහම් හමු වෙන එක. සදහම් හමු වීම කියන්නේ ඔය අර පින් විපාක හමු වෙන එක නෙමෙයි ඊට එහා තියෙන කරුණක්. එහෙනම් උත්සාහ කළ යුතුයි කියලා. එහෙනම් මට තේරෙන කරුණක් තියෙනවා. අපි හැම විටම අර මම පෙන්නුවේ අර එළවලු ඉහළ පහළ යාම තුළ මිනිසා නොසන්සුන් වෙනවා කියලා. නොසන්සුන් වෙන්න හේතු තියෙන නිසා නොසන්සුන් වී දුකටපත් වෙනවා. හොඳයි නොසන්සුන් වෙන්න හේතු හිතේ නැත්නම් දුකටපත් වෙයිද? මම මෙහෙම උදාහරණයක් කියන්නම්. නිල් අහස තියෙනවා. කුණාටුවක් ඇතින් විශාල වලාකුළු ප්‍රමාණයකින් වැහිගෙන යනවා. දැන් ඉතින් අපි වලාකුළු දිහා බලන් ඉන්නවා අපට අහස පේන්නේ නැහැ. අහස නැද්ද? තියෙනවා. නමුත් අහස බලන්න ඕන නම් මොකද කරන්න ඕන? වලාකුළු ටික අයින් කරන්න ඕන. ඒ වගේ මේ සිත තුළ තියෙනවා නිර්වාණී කියලා එකක්. සංසුන් බවක් තියෙනවා. මේක හොයාගන්න ඕන. ඒකට තමයි ධර්මය කියන්නේ. ඒක සරණ කරන ජීවත් වෙනවට තමයි ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ. එතෙන්ද යන්න බෑ අපට. අපි ක්ලේශයන් සරණං ගච්ඡාමි, ලෝභය සරණං ගච්ඡාමි, දේශය සරණං ගච්ඡාමි, මෝහය සරණං ගච්ඡාමි අපට තියෙන්නේ. නමුත් ලෝභක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය නිබ්බානං. එනිසා කලබල නොවන සිතක් අපට හොයාගත්ත හැකි. එහෙම එකක් තියෙනවා කියලා බුදුන් වහන්සේ වදාරනවා මහණෙනි ඇත්තේය කියලා. ඊට උඩින් හදාගත්ත නීවරණ නම් වූ වලාකුළු ටිකක ආවරණය වෙලා අපි ඒවැ දුක විඳිනවා. වලාකුළු අඳුරුයිනේ. ඒවැ විදුලි කොටනවානේ. නමුත් අහස අඳුරුත් නැහැ විදුලි කොටන්නෙත් නැහැ. නිල් අහස. අන්න ඒ වගේ මට මතකයි 2005 විතර කාලේ ලංකාවේ පරිවර්තනයේ පොතක් තියෙනවා පුරුමෙ හිටපු හිමිනමක් වෙන්න තේ අචංචා හිමියන් කියලා කියන්නේ. ඒක දැනගෙන නෙමෙයි මම මේක කියන්නේ මම හිතන දෙයට සාක්ෂියක් ඒකේ හමු වුණා. සිත තුළ ඇති නිර්වාණය. එහෙනම් අපේ මිනිස්සුયો මොනවා කරලා කොහෙ නිවනක්ද හොයන්නේ? යන්න හදන්නේ. තමන්ගේ හිත තුළ තියෙන නිර්වාණය නැමැති නිදාණය වැහිලා තියෙනවා නීවරණයන්ගෙන් ඒක අයින් කරගන්න දසවස්තුක සම්මාදිට්ඨිකයාට මේක බෑ. ආරි සම්මාදිට්ඨිකයෙක් වුණාම ස්කන්ධ පංචකේ ආත්මය තුළ දුක් හට ගන්න බව සහ අනාත්මය තුළද ඒ අර්ක්ලේශයන් අයින් කරගන්න පුළුවන් වෙනකොට අපි හොයපු දේ හම්බ වෙනවා. එතන ඉඳන් ලෝකෙට මුහුණ දෙනකොට අටලෝ දහමට අපට රිදවන්න බෑ. අන්න බුදුන් වහන්සේ අටලෝ දහමේ අකම්පිත සේක කියන්නේ ඔය නිවිලා ඉන්න හින්දා ඇරුණාම ඒක කන් ඇහෙන්නේ නැති හින්දා නෙවෙයි, ඇස් පේන්නේ නැති නිසා නෙවෙයි. මේ බාහිර බලපෑම් වලට අපිව අවුස්සන්න බැරි තැනක් අපේ හිතේ තියෙනවා. ඇවිස්සෙන්නේ අපේ දුර්වලකම. ඒ දුර්වලකම තමයි සමාජයේ ඔය මේ දවස්වල පේන්නේ. කැපිච්ච පණුව වගේ නගලන්නේ හැමතැනම මාධ්‍යවල. නිවිලා නෙවෙයි ඉන්නේ, පත්තු වෙලා ඉන්නේ. එහෙනම් පත්තු වෙන ටික අයින් කරගත්තාම නිවිලා ඉන්න පුළුවන් වෙයි. ඉතින් මෙබඳු ධර්මදේශනාවක් තුළ මීට වඩා කරුණු පැහැදිලි කරන්නට කාලය ලැබෙන්නේ නැහැ. නමුත් මේ මාධ්‍ය තුළ අපි මේවා 100 ගණනින් නෙමෙයි දහස් ගණනින් පැහැදිලි කරලා තිබෙන්නේ. ඒ අනුව සවන් දෙන අයට මේ දසවස්තුක සම්මාදිට්ඨිය නැමැති භවගාමී හිරගෙදර ඉන්නේ නැතුව ආරි සම්මාදිට්ඨියට එන්න වෙනවා. මේ භවගාමී හිරගෙදර ධම්මං සරණං ගච්ඡාමි කිවට ධර්මයේ සරණ නැහැ. හොඳට මතක තියාගන්න පෘථග්ජන කාටවත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සරණ ලැබෙන්නේ නැහැ. ධම්මං සරණං ගච්ඡාමි කියලා අනුන් කිවට ගිරව් වගේ බොරුවට කියන්නේ.
සසර දුකින් මිදීමට ධර්මයේ සරණ කරගනිමි. එතකොට සෝවාන් ආදී මාර්ගඵල වලින් හම්බ වෙන්නේ ධර්මය. සෝවාන් වුණ පුද්ගලයා තමයි ධර්මයේ දකින්නේ. එතනින් එහාට ධර්මයේ සම්පූර්ණ වෙන්නේ. ඔන්න ඕක තේරුම් ගන්න. එතකොට එයා අරලෝ දහමට මුණ දෙන්නේ ධර්මයේ සරණ කරගෙන වදින්නේ නැහැ. අන්න එහෙම මිනිසාට ළඟා විය හැකි උත්තරීතර තැනක් සඳහා පාරක් මේ පෙන්වන්නේ. ඔය தත්වෙට මිනිස්සු හැදුනොත් එහෙම ඔය බොරුව වංචාව කපටිකම ඕවා මොකක්වත් පැත්ත පලාතක හිටින්නේ නැහැ රටේ. මොකද 100%ක් අවංක වෙන්න වෙනවා මිනිස්සෙක්. මානව හිතවාදී වෙන්න වෙනවා, පරිසර හිතවාදී වෙන්නවා, අනුකම්පා සහගත වෙන්න වෙනවා, ආදරය කරන්න වෙනවා. මුළු සමස්ත සමාජයටම. එතකොට මිනිසත්කම ඉස්මතු වෙන්නේ. ඒ තමයි රට හදන්න තියෙන හොඳම පාර. ඒ නිසා රට හදන්න පාලකයෝ දඟලද්දී අපි මිනිස්සුන්ගේ හදවත් හදලා රට හදන්න කල්පනා කරනවා. අපිට සහයෝගයක් නැහැ. කමක් නැහැ ඉතින්. අපි මහන්සි වෙලා බලමු. මේ වන විටත් එහෙම හැදෙන සමාජයක් ඉන්නවා කියන්න අපි දන්නවා. එළිය නැති වුණාට ඔබ හැම දිනාටත් එහෙනම් මේ බෞද්ධකම තුළ ලබාගත්ත මේ සම්මතයේ හිර වෙලා ඉන්නේ නැතුව පිනේ සැප විතරක් බලාපොරොත්තු වෙන්නේ නැතුව ඉන් එහාට ගිය මේ ලෝකෝත්තර සැප හිමිකම් කියන්න අවශ්‍ය ප්‍රඥාස පහල කරගන්න ඕන. තේරුම් අරගෙන අනුගමනය කරන්න වෙනවා. අනුගමනීය ප්‍රතිපදාවක් තුළ බුදුන් වහන්සේලා පැහැදිලි කර වදාළා වූ මේ ජීවිතය තුළ තිබෙන්නා වූ සංසුන් සිත හේවත් ලෝකෙට කලබල වෙන්නේ නැති මේ නිවීම අත්විඳින්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද ධර්මානුශාසනාව සඳහා සදහැවර දායකත්වය දරනු ලබන්නේ වරකාපල පළමු පටමග පදිංචි ඔක්තෝබර් මාස 18 වෙනි දිනට 83 වන ධම්මදිනය සමරන්නා වූ ඩී.කේ. විමලාවතී ආදරණීය මෑණියන් විසින් එතුමියට සුබ උපන්දිනයක් සමග නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම අපගේ සහ සහභාගී වෙන ධර්මනුපුරන් හැමදෙනාගේම ප්‍රාර්ථනයයි. ඊට අමතරව වසර 44කට පරලෝසෙපත්වන්ට යෙදුනා වූ ආරේ ජයසේකර ස්වාමි වහන්සේ නැත්නම් දරු පිරිසගේ පියානන්ද ඒකත් මේ වගේම දිනක තමයි 1973 10 වෙනි මාස 18 වෙනි දිනමයි එතුමාගේ දෙමව්පියන් වන ආරේ පුංචි අප්පුහාමි සහ ජේන්නෝනා දෙපළටද ඩී.කේ. දනියෙල් අප්පුහාමි උක්කුමැණිකේ මව්පියන් දෙපළටද වර්ග පරම්පරාවේ මිය ගියා වූ ඥාතිත මිත්‍රාදීන් හැමදෙනාම සිහිපත් කරන අතර ඔවුන් අතර යමෙක් පින් බලාපොරොත්තු වෙත්නම් ඒ හැමදෙනා පින් අනුමෝදන් කරන සුඛී ජීවිත සුවපත් කර ගනිත්වා කියාද ප්‍රාර්ථනා කරනවා. රටේන දීපදු සියලු රණවිරුවන් ගෞරවයෙන් සිහිපත් කරන අතර ඔවුන්ට උපහාරයක් වේවා වර්තමානයේ වසංගත රෝගීන් ටපත් වෙලා ඉන්න අයට ඉක්මනින් මිදෙන්න අවස්ථාව සැලසේවා. අපවත් වදාලා වූ සියලු යතීරින් වහන්සේලා ගෞරවයෙන් සිහිපත් කරන අතර සෙත්පැතීමේදී ගෞරවනීය දේශකයන් වහන්සේටත් රණවිරුවන්ටත් සෝවිරුවන්ටත් ලක්වාසී ලෝවාසී සියලු දෙනාටත් ප්‍රඥානාලිකාවේ කාර්ය මණ්ඩලයටත් ධර්මදේශනාවට සහභාගී වූ හැම දෙනාටමත් සිත සාන්තිය ප්‍රාර්ථනා කරනු ලබනවා. ඒ වගේම වසංගත රෝගී ඉතා ඉක්මනින් දුර වේවායි ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනාව සඳහා මූල්‍ය දායකත්වය දරා ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්ම ශ්‍රවණින් ජනකගතා වූ ආනිසංසයන් මත පිහිටා මමත් ඔබ හැමත් මේ අදහස් ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් සුබ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමු. පරලෝසෙපත් ඥාති වර්ගයා පින් අනුමෝදන් කරන ජීවිතය සුවපත් කරගනිත්වා මතු භවයකදී මිනිසත් බව ලබාගෙන මේ ආර්ය සම්මාදිට්ඨියට පත්වීමේ මංපෙත් වෙර කරගෙන නිවන සැනසර මංපෙත් වෙර කරගන්නට ඒ හැමට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරන්න. අනුග්‍රහක බෞතුන් ඇතුළු සහභාගී වුණා වූ ඔබ හැම දෙනාටමත් මේ කරුණ අවබෝධය ධර්ම ශ්‍රවණය කළා වූ හැම දෙනාටත් මේ කරුණ අවබෝධය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයේ පිණිසත් රැකියාදී කටයුතු සාර්ථකත්වයේ පිණිසත් රෝග පීඩා දුරු වීම පිණිසත් කල්යාණ මිත්‍ර සේවනයේ පිණිසත් හේතු වේවා. ත්‍රිලක්ෂණ යන දහම් කරුණ ගැඹුර පංච උපාදානස්කන්ධය තුළ දැක ගන්නට අවශ්‍ය නොවන මොහුකුරා යාමේදී ඔබ හැමටත් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා වූ උතුම් නිර්වාණයෙන් සැනසෙන්නට හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං